අපි පහුගිය පාඩමෙන් කතා කරේ HTML වල ප්‍රධානම මූලාංග කීපයක් ගැන. එතකොට ඒකදී අපි ප්‍රධාන වශයෙන් බැලුව දේවල් කිහිපයක් තිබුණා. එකක් තමයි ලේඛනයක තියෙන අකුරු සකස් කරන්නේ කොහොමද? විවිධ මූලාංග පාවිච්චි කරලා. ඒ වගේම ඡේදයක් හදන්නේ කොහොමද? විවිධ මාතෘකා එකතු කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි ආයෙ බැලුවා pre formatted text ගැන. ඒ වගේම font tag එක ගැන. අද අපි HTML වල තවත් කේත කීපයක් ගැන කතා කරන්න යනවා. එතකොට අපි ගිය සතියේ හදාගත්තු වෙබ් එකටම මම එනවා මේ ඊටු ටික කන්ටිනියු කරන්න. එතකොට මම මේක ඕපන් කරගන්නවා notepad එකෙන්. notepad එකෙන් ඕපන් කරගත්තාම අපේ අර අපි අන්තිමට කරපු PRE එක තමයි තියෙන්නේ මෙතන. මම දැන් කතා කරන්න යන්නේ අපිට බොඩි එක ඇතුලේ තව ඇතුළත් කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි තිරස් රූල HR කියන එක. ඒ කියන්නේ ඔයා HR කියලා ටැග් එකක් ලේඛනයක පාවිච්චි කරොත් ඔයාලට මේ HR කියන ටැග් එක ලේඛනයේ දකින්න හම්බ වෙනවා මෙන්න මෙහෙම හීනි ඉරක් වගේ මේ උඩින් ඔයාලට පේනවා ඇති ඉරක්. මම මේක තව චුට්ටක් පාතට අරගෙන පෙන්නන්නම් ඔයාලට. මම උඩට මොකක් හරි වචනයක් දාගන්නවා. ෆොන්ට් කියලා අපි ගමු ෆොන්ට් face අපි ඉගෙන ගත්ත ෆොන්ට් එකක්ම දාමු කූපර් ඒ වගේම සයිස් එක 7ට සමාන කරගමු ලොකුම සයිස් එක හින්දා සයිස් එක 7ට සමාන කරගෙන තව කලර් එක අපි මොකක් හරි පාටක් මේකටත් දාගමු. දැන් අපි මේක සේව් කරමු. වචනයක් මම දාන්නම්කෝ මේකට challenge IT කියලා. ඊට පස්සේ ෆොන්ට් එක ඉවර කරලා මම මේක සේව් කරලා ඔයාලට පෙන්නන්නම් රිෆ්‍රෙෂ් කරලා. එතකොට ඔයාලට පෙනෙයි මේ challenge IT කියන වචනෙට යටින් රූලක් තිරස් රේඛාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තිරස් රේඛාව අපිට වෙනස් කරන්න පුළුවන්. HR කියන එක දැන් HR කියන එක නිකම්ම ලිව්වොත් හීනි ඉරක් වදින්නේ. මේක අපිට වෙනස් කරන්න පුළුවන් ඉරේ දිග ඉරේ width එක අපිට මේක පික්සල් වලින් නැත්තම් ප්‍රතිශතයක් විදිහට දෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙතනට 100ට 50යි කියලා දැම්මොත් එතකොට මේ ඉරේ ප්‍රමාණය 100ට 50ක පිටුවෙන් 100ට 50ක තමයි පේන්නේ. ඉරක් ස්වභාවයෙන්ම පිටුවේ මැදට තමයි එක එල්ල වෙලා තියෙන්නේ. වමට දකුණට ගන්න ඕන නම් අපිට ලයින් පාවිච්චි කරන්න පුළුවන් P ලයින් එකක්. ඊට පස්සේ අපිට දැන් මෙහෙම ලිව්වොත් ඔයාලට පේනවා ඇති වමට එක එල්ල වෙලා තියෙනවා. නැත්නම් ඔක දකුණට එක එල්ල වෙනවා. හැබැයි මේකේ දැන් අපි අර පැරග්‍රාෆ් එකම කතා කරේ ඒවා කොහොමත් වමටනේ එක එල්ල වෙලා තියෙන්නේ. හැබැයි HR එකක් ස්වභාවයෙන් එක එල්ල වෙන්නේ මැදට පිටුවේ. පිටුවේ මැදට තමයි එක එල්ල වෙලා තියෙන්නේ. අපි left කියලා දැම්මොත් තමයි වමට යන්නේ. ඊට පස්සේ අපිට තව මේකට එකතු කරන්න පුළුවන් දෙයක් විදිහට width එක වගේම අපිට මේකේ size එක ගැන කතා කරන්න පුළුවන්. size එක කියලා කියන්නේ මේ ඉරේ මහතට. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් පික්සල් වලින් ඇතුළත් කරන්නේ. දැන් මම පික්සල් 10ක් මහතට දැම්මොත් පික්සල් 10ක් මහතට ඒක අපිට බලා ගන්න පුළුවන්. මේක ටිකක් මහත කොටුවක් වගේ තමයි දැන් පේන්නේ. ඉතින් ඒක හරියටම බලා ගන්න නම් මේකට කලර් එකකුත් අපිට දාන්න පුළුවන්. දැම්මහම ඒ ඉර යම්කිසි වර්ණයකින් ඔයාලට දැක ගන්නත් පුළුවන් වෙනවා. මම මෙතනට රෙඩ් කියලා දාන්නම්. දැන් ඔයාලට පෙනෙයි ඒ ඉරත් යම්කිසි වර්ණයකින්ම. ඉතින් ඉරේ ප්‍රමාණය, ඉරේ මහත, ඒ වගේම ඉරේ වර්ණය සහ ඉර එක එල්ල වෙලා තියෙන විදිහ ඔයාලට හදන්න පුළුවන්. ඉතින් අපිට පිටුවක සාමාන්‍යයෙන් මාතෘකාවක් වගේ එකක් සංස්කරණය කරනවා නම් මේක මෙහෙම හදන්න පුළුවන්. මම මේ ඉරේ ප්‍රමාණය width එක 100ට 100යි කියලා දාන්නම්. දාලා මම උඩටත් මේ වගේ ලයින් එකක් එකතු කරන්නම්. ඒකටත් රතු පාටම මම තියන්නම් දැනට. තියලා මේක සේව් කරලා බැලුවොත් ඔයාලට මේ ඉරි දෙකක් මැද්දේ වචන තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට මාකිව් එකක් දැම්මොත් අපි මම මේ ෆොන්ට් එකට
මාකියු behavior එකක් දෙන්න. behavior එක මම මේකට දෙන්නම් alternate කියලා. දීලා මට පුළුවන් මාකියු එක ෆොන්ට් එක ඉවර වුණාම ඉවර කරන්න. එතකොට ඉරි ටික මූව් වෙන්නේ නැහැ. අර වචන විතරක් මේක ඇතුලේ එහාට මෙහාට යනවා ඔයාලට දැක ගන්න පුළුවන්. එතකොට අපිට මේ අපි කතා කරපු උසුලනය පාවිච්චි කරන්න පුළුවන් මොනවටද? මේ HR කියන උසුලනය පාවිච්චි කරලා අපිට තිරස් රූලක් නිර්මාණය කරගන්න පුළුවන්. HR කියන වචනේ තේරුමත් ඒකයි. horizontal ruler. එහෙනම් අපේ අද පළවෙනි මෙවලම HR තිරස් ruler. ලේඛනය වෙත තිරස් රූලක් ඇතුළත් කර ගැනීම සඳහා මෙය භාවිත කරයි. මෙය අවසානයක් නොමැති මූලාංගයකි. ඒ කියන්නේ මේකත් empty element එකක් අර forward slash එක පාවිච්චි කරන්න ඕනේ අපි මේ જાති එකක් මීට කලින් කතා කරා ඒ VR. HR කියන්නේ ඒ වගේම empty element එකක්. මෙහි පහත උපලක්ෂණ අන්තර්ගත වේ. උපලක්ෂණ වර්ග 4ක් ගැන අපි කතා කරනවා. විත් එක කියන්නේ ඉරේ පළල. දැන් මේක මම මේ ප්‍රතිශතයක් විදිහට දුන්නේ. එතකොට මුළු පිටුවෙන් 100ට 100ක්. ඒ කියන්නේ ඔයා පිටුව පුංචි කරත් ඒක 100ට 100කින් තියෙනවා. දැක්ක නේද? පිටුව ලොකු කරන්න ඉරත් පිටුවෙන් 100ට 100ක් ප්‍රමාණයට තමයි තියෙන්නේ. ඒක ඔයාලට පැහැදිලි වෙනවා මේ ඉරේ දෙපැත්තේ තියලා තියෙන හිස් තැන දිහා බැලුවහම. ඒ කියන්නේ ඉර පිටුවට කැපිලා නැහැ කියන එක ඔයාලට පේනවනේ දැන්. හිස් තැන දිහා දැක්කම ඔයාලට ඒක පේනවා ඉර පිටුවට කැපිලා නැහැ කියලා. දැන් මට පිටුව ලොකු කරද්දි තව ටික පේනව නේද? ඉර ඒත් තියෙන්නේ මේ විදිහටම. පිටුවෙන්. එතකොට පිටුවෙන් යම්කිසි ප්‍රතිශතයක් විදිහට ඕක දෙන්නත් පුළුවන්. මේක පික්සල් වලින් දෙන්නත් පුළුවන්. දැන් මම මේ විත් එක නිකම්ම 100ක් කියලා දුන්නොත් ඒකෙන් අදහස් කරන්නේ පික්සල් 100ක් කියන එක. ඒකෙන් අදහස් කරන්නේ පික්සල් 100ක් කියන එක. දැන් පික්සල් 100යි දිග. එතකොට ඔයා දිගත් 100ක් දීලා උසත් 100ක් දුන්නොත් සයිස් එකත් මේක නිකන් සමචතුරස්‍රයක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට ඕන නම් ඕක සිරස් අතර හදා ගන්නත් පුළුවන් මෙහෙම. විත් එක 10ක් දීලා height එක 500ක් විතර දැම්මොත් මොකක් වෙයිද? අන්න බලන්න. එතකොට මේ අතර ඉර හිටිනවා. ඉතින් එහෙමත් වෙනස් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ තිරස් රේඛාවක් නිර්මාණය කරන්න කියන එක ඔයා මතක තියාගන්න ඕන. එතකොට මම දැනට මේක 100ට 100 දාලා ලියපු විදිහට තියෙනවා. හැබැයි ඔයා පික්සල් වලින් කරන්න පුළුවන් කියලා මතක තියාගන්නත් ඕන. මම ඒක ඕනනම් මෙහෙම ලියන්නම්. ඕ 100ට විදිහට දාන්නත් පුළුවන්. ඕ නැත්තම් ඒක ෆික්ස් සයිස් එකක් විදිහට මෙහෙම පික්සල් වලින් දාන්න පුළුවන්. සයිස් එකත් ප්‍රතිශතයක් විදිහට දාන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙනස් වෙන්නේ උස. align එක left නැත්තම් right left එකයි right එකයි දෙකෙන්ම තියන්න පුළුවන්. default ඔයා මේක දැම්මේ නැත්තම් මැදට තමයි ඒක එල්ල වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ attribute අපිට ඒකෙදි දැක ගන්න පුළුවන්. මේ ටික ලියා ගන්න. හරි. එතකොට ඔන්න මම මෙතනට center කියන එක දැම්මේ නැහැ. හේතුව අපි align එක නොලියා හිටියා මැදට තමයි ඒක එල්ල වෙලා තියෙන්නේ. align එක ලිවීම අත්‍යවශ්‍ය නැහැ. align එක ලියන්න ඕන අපිට කොහෙට හරි වමට හරි දකුණට හරි ගන්නවා නම් තමයි. ඒකයි මම මේ අගයන් දෙකම දැම්මේ. විත් එක වගේ දේවල් ඇතුළත් කරනකොට ප්‍රතිශතය පාවිච්චි කරන්නත් පුළුවන්. පික්සල් වලින් අගය පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක මතක තියාගන්න. ඊළඟට අපි HTML වල කතා කරමු HTML වල වර්ණ භාවිතය ගැන. මොකද මේ HTML වල වර්ණ භාවිත කරනවා කියන්නේ? සාමාන්‍යයෙන් අපි HTML වල වර්ණය ලියන්නේ පාඨක නමක් විදිහට. නේද? සාමාන්‍යයෙන් අපි ලියන්නේ පාඨක නමක් විදිහට. හැබැයි මට මේ නමක් විදිහට ලියනවට අමතරව වර්ණ කේතයක් විදිහටත් මේ පාඨය ඇතුළත් කරන්න පුළුවන්. මම ඔයාලට පොඩි උදාහරණ කීපයක් අරගෙන වර්ණ කීපයක් ඇතුළත් කරලා පෙන්නන්නම්කෝ. මම ලයින් 5ක් ගත්තා.
එතකොට මේ පිටුවේ පාතට ඉරි පහක් ඔන්න තියෙනවා. මම ටිකක් මහත ඉරි පහක් ගත්තේ. මට වර්ණ විදිහට රතු උඩම එකේ රතු දැම්මනේ. නැත්නම් මම පළවෙනි එක රතු තියන්නම්කො. රතු, නිල්, කොළ, කහ, ඊළඟට තව ටීල් එක එක වර්ණ තියෙනවා මේ වගේ. මෙන්න මෙහෙම වර්ණ පාවිච්චි කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් වෙබ් පිටුවකට වර්ණ ඇතුළත් කරන්න වර්ණ නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට මේ වර්ණ හැම එකක්ම නම් වලින් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. ඒකට වර්ණ කේත කියලා જાතියක් පාවිච්චි කරනවා. මම HTML color code ඕගොල්ලන්ට පෙන්නන්නම්. HTML වල වර්ණ නිර්මාණය කරන්න පාවිච්චි කරන color code ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි hexadecimal code එකක් විදිහට ෂඩ්දශමය කේතයක් විදිහට color code එක ඉදිරිපත් කරන ක්‍රමය. අනික තමයි RGB කේතයක් විදිහට වර්ණ ඉදිරිපත් කරන ක්‍රමය. අනික තමයි HSL කේතයක් විදිහට වර්ණ ඉදිරිපත් කරන ක්‍රමය. එතකොට මේකෙදි පාටක තියෙන hue, opacity වගේ දේවල් තමයි adjust වෙන්නේ. මේක අපි කතා කරන්නේ නැහැ. සහ RGBත් අපි කතා කරන්නේ නැහැ. නමුත් මම RGB ගැන නිකන් අදහසක් ඕගොල්ලන්ට දෙනවා. එතකොට hexadecimal code එක තමයි අපි ඇත්තටම පාවිච්චි කරන්නේ. මොකද ඕගොල්ලන්ට මතක ඇති 10 වසර IT පොතේ නම්බර් සිස්ටම් පාඩම ඉවර වෙලා අන්තිම ප්‍රශ්න විදිහට වර්ණ සහිත වගුවක් දීලා තිබ්බා ඕගොල්ලන්ට හිස්තැන් පුරවන්න. මතක ඇති. ඒකේ තිබුණේ යම්කිසි වර්ණයකට අදාළ දශමය අගයන් 3ක් දීලා ඒකට අදාළ ෂඩ්දශමය කේතය නිර්මාණය කරන්න මෙන්න මේක. එතකොට ඕනෑම වර්ණයකට අදාළව මෙන්න මෙහෙම කේතයක් තියෙනවා. මෙන්න මේ කලර් පිකර් එක පාවිච්චි කරලා මම මොනවා හරි වර්ණයක් තෝරගත්තොත් ඔයාලට පේනවා ඉතින් වර්ණ විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කලර් පිකර් එකක වර්ණ මිලියන 16කට වඩා වර්ණ තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම කියන්නේ ඔයාලට පේනවා ඇති මෙතන වර්ණ සංකලනය 250.0.0.0 ඉඳලා 255 වෙනකන් දශමයාගයන්ගෙන් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි 255 තුන්වෙනි බලය ගැන බැලුවොත් එතන අගය, ඒ කියන්නේ අපි 255 වැඩි කිරීම 255 වැඩි කිරීම 255 කියන අගය බැලුවොත් එතන අගය මිලියන 16කට වඩා වැඩි. තේරුණා නේද? 16.5 මිලියන් තියෙනවානේ. ඉතින් එතකොට මිලියන 16ක වර්ණ සංකලනයක් ඔය කලර් පිකර් එක ඇතුලේ තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. ඉතින් මේවා අපිට නම් වලින් කියන්න බෑ. නම් වලින් කියන්න පුළුවන් මූලික වර්ණ තියෙනවා. තේරුණා නේද? මේවා ඔක්කොම නම් වලින් කියන්න පුළුවන් ඒවා. Indian red, light coral, salmon, dark salmon, light salmon. එහෙම නම් වලින් කියන්න පුළුවන් වර්ණ විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් නම් වලින් කියන්න බැරි වර්ණ ඉදිරිපත් කරන්න අපිට මේ කේතය පාවිච්චි කරන්නම වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕන දෙයක් තමයි වර්ණ ඍජුවම නම විදිහට ඇතුළත් කරන ක්‍රමය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කේතයක් විදිහට ඇතුළත් කරන්නත් පුළුවන්. අපි බලමු ෂඩ්දශමය කේතයක් විදිහට රතු. දැන් රතු වල අගය උපරිම. අනික් අගයන් නැහැ. එතකොට මේ ෂඩ්දශමය කේතයට එන්නේ FF.0.0.0. හේතුව තමයි දශමය 255න් නිරූපණය වෙන්නේ ෂඩ්දශමය FF. 255 16 පදයට හැරෙවොත් FF. කළු වලට ආවොත් කිසිම වර්ණයක් නැහැ. සුදු වලට ආවොත් සේරම වර්ණ ටික තියෙනවා. සුදු කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සේරම වර්ණ තියෙන වෙලාවක්. ඉතින් මේ විදිහට අපිට ඕනම පාටක් මෙතනින් හදා ගන්න පුළුවන්. මම යම්කිසි පාටක් මෙතනින් තෝරගෙන ෂඩ්දශමය කේතයක් විදිහට මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. 34.65 BC මෙන්න මේ වර්ණය. දැන් මම මේක මගේ ලේඛනයට ඇතුළත් කරන්න යන්නේ මෙන්න මේ අන්තිම ඉරේ පාට වෙනස් කරන්න. මම කලර් කෝඩ් එකක් දැම්මේ. ඉරේ ප්‍රමාණයත් මම තව චුට්ටක් විශාල කරගන්නම් පැහැදිලිව පේන්න ඕන හින්දා. සහ මම මේක සේව් කරලා අපේ වෙබ් එකේ පිටුව රිෆ්‍රෙෂ් කරගත්තා මේ අන්තිම රූලට ඒ තෝරගත්තු පාට ආවා කියන එක ඔයාලට පේනව නේද? මේ පාටම තමයි අපිට දර්ශනය වෙලා තියෙන්නේ.
තේරුණා නේද? ඒ පාටමයි දර්ශනය වෙලා තියෙන්නේ. ඉතින් අපිට එහෙම අපි තෝරගන්න ඕනෑම පාටක් පිටුවකට ඇතුළත් කරගන්න පුළුවන් පහසුවෙන්ම. කොහොමද? මෙන්න මේ හෙක්සාඩෙසිමල් කෝඩ් එක පාවිච්චි කරලා. අපි බලමු මේ හෙක්සාඩෙසිමල් කෝඩ් එක දාලා. බලන්න රීෆ්‍රෙෂ් කරාම ඒ පාට එනවා. එතකොට අපිට RGB කෝඩ් එකෙන් ඕක කරන්න බැයිද? දැන් RGB කෝඩ් එකක් කියන එක කොහොමද නිර්මාණය වෙන්නේ? මේ තියෙන්නේ RGB කෝඩ් එක. අපි වෙන පාටක් ගමු. මෙන්න මේ පාට. මේ තමයි RGB කෝඩ් එක. මම ඒක කොපි කර ගන්නවා. අපේ මේ පාට අපි ගන්නෙ. ඔයාලට පේනවා ඇති ඒ වර්ණය වැඩ කරේ නැහැ. ඒ කියන්නේ RGB කෝඩ් එකක් අපි මොකක් හරි දෙයකට දානවා නම් මේ අපි HTML වලදී නම නැත්තම් අර හෙක්සාඩෙසිමල් කෝඩ් එක දැම්ම විදිහට RGB කෝඩ් එක දාලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ RGB කෝඩ් එක ඇත්තටම අපි ඍජුවම HTML ලේඛනයක් ඇතුලේ පාවිච්චි කරන්නේ නැහැ. අපිට style කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා තමයි මේක දාන්න වෙන්නේ. ඒක හින්දායි අපි ඒක ගැන කතා කරන්නේ නැත්තේ. RGB කලර් එකක් දානවා නම් අපිට නිකම්ම කලර් ඉස්සරහින් දාන්න බෑ. ඒකයි මම මේ ස්ටයිල් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරේ. මේක මේ ඔය HTML එක්ක සම්බන්ධ තව භාෂාවක් තියෙනවා මේ CSS කියලා. එතකොට මේ ලියලා තියෙන්නේ මම CSS භාෂාවෙන් කෝඩ් එකක්. එතකොට ඉරේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක RGB වලින් වෙන්න කියලා අපිට ලියන්න තමයි ඒක පාවිච්චි කරේ. ඉතින් මේ ක්‍රමය අපි ඇත්තටම යොදාගන්නේ නැහැ ඕගොල්ලොන්ගේ සිලබස් එක ඇතුලේ. නමුත් අපි උදාහරණයක් විදිහට ඔය තුන පෙන්වන්න ඕනේ හින්දා නමක් විදිහට ඍජුවම ඇතුළත් කරන්න පුළුවන් එකකුයි ඊට පස්සේ හෙක්සාඩෙසිමල් කෝඩ් එකක් විදිහට ඇතුළත් කරන්න පුළුවන් එකකුයි ඔන්න මම හෙක්සාඩෙසිමල් විදිහට ඇතුළත් කරනවා. මේකට හෙක්සාඩෙසිමල් දාන්න. ඊට පස්සේ CSS විදිහට RGB කෝඩ් එකක් ඇතුළත් කරන විදිහයි කියලා ඔන්න මම ක්‍රම තුනකට ඔන්න මේ ටිකෙන් ඉදිරිපත් කරන්නේ. හරිද? එහෙනම් වර්ණ අපිට භාවිත කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඍජුවම නම පාවිච්චි කරන එක, ෂඩ්දශමය කේතයක් පාවිච්චි කරන එක, නැත්නම් RGB කේතයක් පාවිච්චි කරන එක. RGB කේතයක් ලියනවා නම් මේ වගේ තමයි. ඉතින් මේක යොදා ගන්න තැන අනුව මේක වෙනස් වෙනවා. ඒකයි මේක නිකම්ම උගන්වන්න බැරි දැන්. ඉරකට දාපු හින්දා තමයි බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා දාන්නේ. වචනයකට දානවා නම් ඕක දාන්නේ කලර් විතරයි. බෝඩ එකකට දානවා නම් ඕක බෝඩර් කලර් වෙනවා. එතකොට අපි යොදා ගන්න වර්ණය යොදා ගන්න තැන අනුව මේක වෙනස් වෙනවා මේ කෝඩ් එක ලියන විදිහ. ඉතින් CSS කෝඩ් ගැන අපි ලොකුවට දන්නේ නැහැ. නමුත් RGB කේතය ගැන කියන්න ඕනේ ඉඳ තමයි මම මේක මෙතනදි කතා කරේ. එහෙනම් වර්ණ භාවිතය යටතේ ලියා ගන්න. HTML ලේඛනයක වර්ණ බොහෝ දෑ සඳහා යොදාගත හැක. ඒ අතර පසුබිම් වර්ණ, අකුරු වල වර්ණ, රේඛාවල වර්ණ දැක්විය හැක. මේ සඳහා වර්ණ භාවිත කිරීමේදී මේ සඳහා වර්ණ ප්‍රධාන ආකෘති තුනකින් භාවිත කළ හැක. පළවෙනි ක්‍රමය වර්ණ නාමය භාවිත කිරීම.
එතකොට ඔයාලට උදාහරණයක් විදිහට ඔය පළවෙනි කෝඩ් එක ලියා ගන්න පුළුවන් වර්ණ නාමය භාවිත කිරීම යටතේ කෙලින්ම අපි නම පාවිච්චි කරලා තියෙනවා. color සමානයි green. ඉතින් මෙතනට red green blue ඒ වගේ ප්‍රධාන වර්ණ ඕනම එකක් ඔයාලට යොදා ගන්න පුළුවන්. ඒ උදාහරණය ලියා ගන්න. දෙවැනි ක්‍රමය ෂඩ්දශමය කේතයක් ලෙස වර්ණ ඇතුළත් කිරීම. අපිට වර්ණ ඇතුළත් කරන්න පුළුවන් මේ හෑෂ් ලකුණත් එක්ක රතු වලට ෂඩ්දශමයගේයි දෙකෙන් දෙකට කැඩෙන්නේ. G කියන්නේ කොළ වලට අගයයි B කියන්නේ නිල් වලට අගයයි. රතු කොළ නිල් අගයන් ලබා දීලත් පුළුවන්. ෂඩ්දශමය කේතයක් ලෙස ලබා දෙන්න පුළුවන්. ඔන්න ඒකටත් උදාහරණයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න ඕන මෙන්න මේ ටික විතරයි. ෂඩ්දශමය කේතයක් විදිහට. ඊට අමතරව RGB කේතයක් ලෙසත් දක්වන්න පුළුවන්. හැබැයි මේකට අපිට CSS නැත්නම් අපි මේවට කියනවා රටාපත්‍ර කියලා. සිංහලෙන් CSS කෝඩ් එකක් අපිට මේකට යොදා ගන්න වෙනවා. මේ ස්ටයිල් කියන එක පාවිච්චි කරන්නේ CSS කෝඩ් ලියන්න පුළුවන් ක්‍රම තව ගොඩක් තියෙනවා. මේ අපි ඉන්ලයින් CSS කියන ක්‍රමයට ලියලා තියෙන්නේ. ඉතින් මේවා ගැන අපිට ඉගෙන ගන්න නැහැ. නමුත් මෙහෙමත් දාන්න පුළුවන් කියන එක මේ ආකෘතියත් ඔයගොල්ලෝ නිකන් මතක තියාගන්න. RGB විදිහට දානවා නම් එතකොට දාන්නේ දශමයාගයන් වලින්. තේරුණා නේද? මේක ෂඩ්දශමයනේ. RGB වලින් දානවා නම් දාන්නේ දශමයාගයන් වලින්. එතකොට දැන් මම දැන් යම්කිසි වර්ණ ටිකක් ගත්තොත් එකම ආකෘතියට කොළ පාට ලියනවා නම් යම්කිසි ක්‍රමයකට මෙතන තියෙන්නේ ඒක ෂඩ්දශම ඉදිරිපත් කිරීම. මෙතනට එන්න ඕනේ ඒක දශම ඉදිරිපත් කිරීම. එතකොට බිංදුවෙන් ඉඳලා 255 වෙනකන් අගයන් විතරයි මෙතන තියෙන්න පුළුවන්. මේ උදාහරණෙත් ලියා ගන්න. රයිට් දැන් අපි වර්ණ භාවිත කරන්න පුළුවන් දේවල් බැලුවා. දැන් ඔයා ෆොන්ට් එකකට කලර් එක මාරු කරනවා නම් ෆොන්ට් එකේ කලර් එකට එක්ක නම ලියන්න පුළුවන්, එක්ක හෙක්සා කෝඩ් එකක් ලියන්න පුළුවන්, එක්ක RGB කෝඩ් එකක් ලියන්න පුළුවන්. දැන් අපි කොහෙන්ද මේ කෝඩ් හොයාගන්නේ? අපිට ඒකට මේ වගේ කෝඩ් ජෙනරේටර් එකක් නම් තියෙන්න වෙනවා. දැන් විභාගයට ප්‍රශ්නයක් අහනකොට ඒගොල්ලෝ දෙනවා මෙන්න මේ වර්ණයෙන් වර්ණ ගැන්වීමට කෝඩ් එක ලියන්න කියලා කියනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ වර්ණ කෝඩ් එක දෙනවා. මේවා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. මේ පාටට මේ කෝඩ් එක, මේකට මේ කෝඩ් එක කියලා. ඒක ඒ අදාළ අවස්ථාවේ හැටියට ඔයාලට තෝරගන්න පුළුවන්. මේ ඕනම වර්ණයකට කෝඩ් එකක් තියෙනවානේ. ඉතින් ඒවා විභාගයට නම් කෝඩ් දෙනවා. හරි. ඒකින්ද ඒක ලොග් ඇඩ්ලොක් කරගන්න එපා. අපිට වෙබ් එකක් හදන්න කෝඩ් ඕන නම් කෝඩ් ජෙනරේටර් එකකින් තමයි අපිට කෝඩ් ගන්න වෙන්නේ. ඕන පාටවත්. අපිට නිකන් හිතලා කියන්න බෑ මේවා මික්ස් කරාම මේ පාට හැදෙන්නේ කියලා. ඒකට තමයි මේ වගේ කලර් මික්ස් එකක් තියෙන්නේ. රයිට්. දැන් අපි මේ වර්ණ පාවිච්චි කරමු එක එක දේවල් වලට. දැන් අපි දැනටත් ෆොන්ට් වලට පාවිච්චි කරා වර්ණය. නේද? ෆොන්ට් එකේ කලර් එක අපි වෙනස් කරන්න වර්ණ පාවිච්චි කරා. ඊට අමතරව ඉරේ වර්ණය වෙනස් කරන්න අපි වර්ණ නැත්තම් මේ කලර් කියන එක පාවිච්චි කරා. තව මොනවටද කලර් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් අපි බලමු. අපි එහෙනම් දැන් කතා කරන්න යන්නේ පසුබිම් වර්ණය ඊළඟ මාතෘකාව. මොකද්ද මේ පසුබිම් වර්ණය කියලා කියන්නේ? HTML ලේඛනයක පසුබිම. පසුබිම කියලා කියන්නේ ලේඛනයේ පසුතලයට. මේ ලේඛනය ගත්තොත් මේ ලේඛනයේ මේ සුදු පාටට තියෙන පසුබිම. මේ පසුබිම අපිට වර්ණ ගන්නන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ ලේඛනයේ මේ පසුබිමට කියන්නේ බොඩි එක කියලානේ. නේද? අපි මේ බොඩි එක තමයි මේ තියෙන්නේ පසුබිමේ. එතකොට අපි බොඩි උසුලනයත් එක්ක තමයි මේවා ලියන්න ඕනේ. බොඩි එක අපි ලියනවා BG color කියලා එකක්. ඒක නිකම්ම color කියලා ලියන්නේ නැහැ. BG color. BG mean background color. මේකට අපිට පාටක් දාන්න පුළුවන්. අපි ටිකක් ලයිට් පාටක් දැම්මොත් ඇක්වා වගේ නේද? තද පාටවල් පාවිච්චි කරන්න අමාරුයිනේ. එහෙම දාන්න පුළුවන්. එතකොට පසුබිම ඒ පාටින් වර්ණ ගැන්වෙනවා. ඉතින් අපිට ඕන නම් වෙබ් එක පසුබිමට කළු දාන්නත් පුළුවන්. මෙතන මම black කියලා ලිව්වොත් වෙබ් එක පසුබිම කළු පාටින් දකින්න හම්බ වෙනවා. හැබැයි ඉතින් එතකොට අකුරු තෝරගන්නකොට අකුරු කළු පාට උඩ highlight වෙන්න යොදා ගන්න ඕන. එහෙනම් අපේ පසුබිමට වර්ණයක් ඇතුළත් කිරීමට බොඩි උසුලනය සමග පහත පරිදි උපලක්ෂණය ලියනු ලබයි. අන්න ඔය කෝඩ් එක. අපි දැන් ඊට පස්සේ මේ ලේඛනයේ පැරග්‍රාෆ් එකක් මොනවා හරි ලියලා තියෙනවා කියලා හිතන්නකෝ. අපි මොකක් හරි පැරග්‍රාෆ් එකක් මෙහෙම ලියලා තියෙනවා.
දැන් මේ පැරග්‍රාෆ් එක සාමාන්‍යයෙන් අකුරු වල වර්ණය අපි වර්ණය වෙනස් කරන්න කියලා නැහැනේ. වර්ණය වෙනස් කරන්න ඕන නම් මේවටත් කෝඩ් තියෙනවා. දැන් අර මං කිව්වේ CSS වගේ ලැන්ග්වේජ් එහෙම නම් අපිට පැරග්‍රාෆ් ඇතුළේ ඒවා ලියලා වර්ණ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මම කියන්නේ දැනට මේකට කිසිම වර්ණයක් අපි දාලා නැහැ. මේක සාමාන්‍ය පැරග්‍රාෆ් එකක්. මම P එක ඉවරත් කරා මම. ආරම්භක මෙතන තියෙනවා අවසාන මෙතන තියෙනවා. දැන් මම මේක සේව් කරා. සේව් කරාට ඒ දාපු අකුරු මොන පාටින්ද තියෙන්නේ? කළු පාටින්. එතකොට අපේ වෙබ් අඩවිය කළු පාට නම් පසුබිම ඒ අකුරු පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවක අපිට මේ බොඩි එකත් එක්කම ලියන්න පුළුවන් ටෙක්ස්ට් කියන ඇට්‍රිබියුට් එක ලියලා අපිට මේකට කලර් එකක් දෙන්න පුළුවන්. මම white දෙන්නම්කෝ. එතකොට වෙන්නේ වෙබ් පිටුවේ තියෙන සේරම අකුරු සුදු පාටින් නැත්තම් ඒ අපි විශේෂයෙන් වර්ණය වෙනස් කළේ නැත්තම් අකුරු පෙන්වන්නේ සුදු පාටින්. දැන් ෆොන්ට් එක සුදු වෙන්නේ නැහැ. මොකද ෆොන්ට් එකට මම කලර් එක නිල් පාට වෙන්න කියලා තියෙනවා. එතකොට ඒක ඒ පාටින් තියෙන්නේ. හැබැයි එහෙම වර්ණ ගන්නවන්න කියලා නැති ඒවා තියෙනවා නම් අන්න ඒවා සුදු පාටින් පෙන්වන්න කියලා තමයි මේ උපලක්ෂණය පාවිච්චි කරන්නේ. දැන් ලියා ගන්න body usefulness සමග text භාවිත කිරීමෙන් අකුරු වල වර්ණයද වෙනස් කළ හැකියි. එතකොට ඒ පාවිච්චි කරන්නේ අපි අකුරු වල වර්ණය. දැන් හැමතැනම කලර් කියලා ලියන්නේ නැහැ කියන එක වාට එතකොට තේරෙන්න ඕන. නේද? ෆොන්ට් එකට කලර් පාවිච්චි කරා, HR එකට කලර් පාවිච්චි කරා. හැබැයි බොඩි එකට පාවිච්චි කරන්නේ BG කලර්, ටෙක්ස්ට් කලර් කියන එක තමයි ටෙක්ස්ට් විතරක් තියෙන්නේ. ටෙක්ස්ට් කලර් කියන එක ටෙක්ස්ට් විතරයි ලියන්නේ හැබැයි. වර්ණ භාවිත කරන්න පුළුවන් දේවල් ඔය. ඒකත් ලියා ගන්න උදාහරණයක්. ඊළඟ දේ තමයි අපිට ඕන නම් පසුබිමට පින්තූරයක් දාන්නත් පුළුවන්. පසුබිමට පින්තූරයක්. අකුරු වලට, රූප වලට ඔක්කොටම පිටිපස්සේ. එතකොට අපි මෙන්න මේ BG color කියන ඇට්‍රිබියුට් එක වෙනුවට background කියලා ඇට්‍රිබියුට් එකක් පාවිච්චි කරනවා. BG color එකයි background එකයි දෙකම දාන එක තේරුමක් නැහැ. background කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරනවා. දැන් BG color එක තියෙද්දි අපි හිතමුකෝ BG color එක තියෙද්දි ඔයා දානවා background කියන ඇට්‍රිබියුට් එක. දාලා මෙන්න මෙතනට අපිට කැමති පින්තූරයක් පසුබිමට අපි තෝරගන්නවා. දැන් මම මංගාව පරිගණකේ මගේ සේව් කරලා තියෙන මොකක් හරි මම පින්තූරයක් ගන්නවා. මට දැන් වෙබ් එකේ පසුබිමට පින්තූරයක් නේ ගන්න ඕන. දැන් මම පින්තූරයක් තෝරගන්නවා මේ වගේ. තෝරගෙන මම ඒක කොපි කරලා මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අර අපේ වෙබ් ෆෝල්ඩර් එකට ඒක මම පේස්ට් කරගන්නවා. අපේ වෙබ් ෆෝල්ඩර් එක මේක මෙන්න මේකට මම අනිද්දායි අපිට කොපි කරගන්න වෙයි. මම මගේ පික්චර් වල තියෙන එකක් පින්තූරයක් මම මේකට කොපි කරගන්නවා. කොපි කරලා මේකේ නම background කියලා රීනේම් කරගන්නම්කෝ. background.jpg කියලා තමයි මේ නම තියෙන්නේ. මම අන්නේ background.jpg කියන නම කොපි කරගෙන background.jpg කියන නම කොපි කරගන්නවා. හරි මේ මුළු නමම ඕන jpg කැලලට වෙනකම්ම ඕන. ඒ නම මම කොපි කරගෙන මම අර background කියන උපලක්ෂණයේ ඉස්සරහින් ඒ පින්තූරේ නම දාගන්නවා. background.jpg. දාලා මම මේක සේව් කරනවා. දැන් බලන්න වෙබ් එක අපි ඕපන් කරලා බැලුවොත් රිෆ්‍රෙෂ් කරලා ඒ පසුබිමට අර පින්තූරය ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. තේරෙනව නේද? පසුබිමට පින්තූරය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පින්තූරේ ගොඩක් ලොකුයි අපේ වෙබ් එකටත් වඩා. ඒකින්ද තමයි පින්තූරේ මෙන්න මෙහෙම කොටසක් විතරක් පෙන්වන්නේ. දැන් ඔගේ ඔරිජිනල් පින්තූරේ ගත්තොත් අපි ඔගේ ඔරිජිනල් පින්තූරේ ගොඩක් ලොකුවට තිබ්බ පින්තූරයක් මං හිතන්නේ මේ. ඒ මනුස්සයා කකුලුත් එක්කම පේන්න තියෙන මේ පින්තූරේ. නමුත් අපේ වෙබ් එකේ එච්චර පෙන්වුවේ නැහැ. නේද? අපේ වෙබ් එකේ එච්චර පෙන්වන්න නැති හේතුව වෙබ් එකට වඩා පින්තූරේ ලොකුයි. අපි පින්තූරේ ඇත්තටම ෆිසිකල් ඩයිමෙන්ෂන් බැලුවොත් දිග පළල කොච්චරක්ද කියලා ඒක 1920 1152 උස 1152යි. හැබැයි මගේ ඩෙස්ක්ටොප් එකේ සයිස් එක 1080 නේ. full HD සයිස් එකටනේ තියෙන්නේ. එතකොට එහෙම වෙනවා. හැබැයි මම පුංචි පින්තූරයක් මේකට එකතු කරගත්තොත්
මම මෙතන මංගාව තියෙනවා ටිකක් රෙසොලූෂන් එක අඩු පින්තූරයක්. ඒක නෑ ඒකත් ලොකුයි. 2500 2500. මේ තියෙන මේක රෙසොලූෂන් එක ගොඩාක් අඩු පින්තූරයක්. ඒක දිගපල්ල ගොඩාක් අඩුයි. මම මේ පින්තූරේ පාවිච්චි කරොත් අරකට මම පින්තූර කීපයක් ගන්නම් මේ වැඩේට. මම මේ පින්තූරෙත් මේකට දාගන්නවා. අපි පුංචි පින්තූරයන් තෝරගත්තේ. පින්තූර කීපයක් තෝරගත්තා. තෝරගෙන මම අපේ වෙබ් ෆෝල්ඩර් එකට ওই ටික පේස්ට් කරගන්නම්. right. දැන් මම අර ප්‍රමාණයෙන් පුංචි පින්තූරේ මෙන්න මේක. ඒකේ නම images.jpg කියලා තියෙන්නේ. මම ඒක වෙබ් පිටුවට දාගන්නයි යන්නේ. දැන් අපි වෙබ් එක රීෆ්‍රෙෂ් කරලා බැලුවොත් අපිට පේනවා ඇති ඒක රිපීට් වෙලා තියෙනවා ළඟ වෙබ් පිටුව පුරා. ඉතින් චූටි පින්තූරයක් දානකොට ඒ පින්තූරේ රිපීට් වෙන හින්දා රිපීට් වෙන එකට ගැළපෙන විදිහට පින්තූරයක් තෝරගත්තත් ගැටලුවක් නැහැ. තේරුණා නේද නිකන් නැත්තම් ගැළපෙන්නේ නැතුව දාලා හරියන්නේ නැහැ නේ ඒ හින්දා. ඉතින් අපිට එහෙම ඕන පින්තූරයක් දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන තව දෙයක් තමයි මේ වගේ පින්තූර වෙබ් එකක් ඇතුලේ වෙබ් පිටුවත් එක්ක මෙහෙම එක ගොඩේ දාන්න නැතුව වෙනම ෆෝල්ඩර් එකක් හදලා මේ ෆෝල්ඩර් එකට නමක් දාලා image කියලා ඊට පස්සේ මේ image ෆෝල්ඩර් එක ඇතුළට මේ පින්තූර ටික දාලා තියාගන්න. image ෆෝල්ඩර් එක ඇතුළට මේ පින්තූර ටික දාලා තියාගන්න. දැන් හැබැයි මොකද වෙන්නේ? දැන් මේක වැඩ කරන්නේ නැහැ පසුබිමට පින්තූරය. අයියේ. දැන් පින්තූරේ නැත්තම් අර කළු වර්ණේ තියෙනවා. ඒතර වර්ණයයි පින්තූරයි දෙකම පාවිච්චි කරන එක තේරුම් නැහැ කිව්වේ පින්තූරයක් දැම්මා වර්ණ නැතුව යනවා. හැබැයි පින්තූරේ ওই විදිහට ලෝඩ් දුන්නේ නැත්තම් එතකොට වර්ණය මතුවෙනවා. දැන් කෝඩ් එක ලියද්දී මම නිකම්ම image.jpg කියලා කිව්වට දැන් බලන්නකො මේ index.html එකට පේනවද එහෙම jpg image එකක් නැහැ. එහෙම එකක් පේන්නේ මේ image folder එක open කරොත් ඒක ඇතුලේ තියෙනවා කියලා. ඉතින් ඒක කියන්න නම් මම මෙතන path එක විදිහට කියනවා image කියන folder එක ඇතුලේ තියෙන images.jpg එක පෙන්වන්න කියලා තමයි කියන්න ඕනේ. එතකොට පින්තූරය ආපහු මේකට load වෙනවා. තේරුණානේ? එතකොට පින්තූරයක් අපි ඇතුළත් කරනකොට ඒ පින්තූරේ URL එක තමයි මෙතනට දාන්නේ. ඒ කියන්නේ පිහිටි ස්ථානය තමයි මෙතනට දාන්න ඕන. ලොකේෂන් එක. ඒතකොට ඒක නිකම්ම වෙබ් එකත් එක්ක එළිය දාලා තියෙන එකක් නම් මෙහෙම නම විතරක් කිව්වම ඇති. හැබැයි ඒක ෆෝල්ඩර් එකක් ඇතුලේ දානවා නම් ඒ ෆෝල්ඩර් එක සබ් ෆෝල්ඩර් තියෙනවා නම් ඒවා පාත් එක විදිහට කියන්න ඕන. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය. අපි ලියාගමු එක. වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කිරීම සඳහා ඒක වෙබ් පිටුවට පසුබිම් පින්තූරයක් ඇතුළත් කිරීම සඳහා කියලා වෙනස් කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් උපලක්ෂණය සමග පින්තූරය පිහිටි ස්ථානය ලබා දිය යුතුය. හරි එතකොට මේකේ උදාහරණයක් තියෙනවා මෙන්න මෙහෙම තමයි අපි ඒක ඇතුළත් කරගන්නේ කියලා. ඒකත් ලියාගන්න. ඔය අපි කතා කරේ පසුබිමට පින්තූරයක් ඇතුළත් කරන හැටිනේ. අපේ වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන්නත් අපිට පුළුවන්. අපි කොහොමද වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන්නේ? ඒ කියන්නේ දැන් අපි වෙබ් එකට පින්තූරයක් ඇතුළත් කරාම පසුබිමට පින්තූරයක් විදිහට දැම්මොත් ඒක පෙන්වන්නේ මෙහෙම පසුබිමේ තියනවා කියලා. පිටුවට පින්තූරයක් ඇතුළත් කරගත්තොත් ඒක පසුබිමට උඩින් පිටුවේ තියෙන විදිහට තමයි පෙන්වන්නේ. දැන් මේ පිටුවේ තියෙන දේවල් නෙමේ ඊරි දෙක මේ challenge IT කියන වචන එක තියෙන්නේ පසුබිමට උඩින් කියන එක ඔයාලට තේරෙනවනේ. එතකොට අන්න එහෙම උඩින් පින්තූරයක් දාගන්නේ කොහොමද? ඒක තමයි පින්තූරයක් ඇතුළත් කිරීම යටතේ අපි කතා කරන්නේ. එහෙනම් පින්තූරයක් ඇතුළත් කරන්න අපි පාවිච්චි කරනවා තවත් උසුලනයක් තියෙනවා. ඒ උසුලනයට අපි කියනවා IMG උසුලනය කියලා. මේ IMG කියන උසුලනයත් අපි ඉගෙන ගන්න empty element එකක්. ඒ කියන්නේ HR එක BR එක වගේ එකක්. ඒතර IMG කියලා උසුලනයක් මම මෙහෙම ඇතුළත් කරාට අපිට page එකේ විශේෂ දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ.
මම මේ IMG කියන උසුලනයට මම ඇතුළත් කරන පින්තූරය ගැන තොරතුරු ලබා දෙන්න ඕන. ඒතර IMG යටතේ මට SRC කියලා උපලක්ෂණයක් ගන්න පුළුවන්. මේ SRC කියන උපලක්ෂණය ඇතුලේ මම කියනවා image කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන පින්තූරයක් මෙතනට ඕපන් කරන්න කියලා. ඒතකොට image කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන අපිට පින්තූරයක් තෝරගන්න පුළුවන් මේ ෆෝල්ඩර් එක ඇතුලේ. මෙතන තියෙන මොකක් හරි පින්තූරයක් කියලා කියන්නේ මම මේ ටිකක් එළිය තියෙන පින්තූරයක් ගන්නම් මේකට. ඒතර මේ පින්තූරය ඇතුළත් කරන්න ඕන. 2311.jpg එහෙමනේ තියෙන්නේ. එහෙනම් මම ඒ නම දෙනවා 2311.jpg කියලා දෙනවා. දීලා මම මේක සේව් කරනවා. හැබැයි ඇත්තටම මේ 2311 කියන ඉමේජ් එක ගත්තොත් මේකේ භෞතික දිගපළල පික්සල් 2550 වැඩි කිරීම 2550 හරි 4S පින්තූරයක් මේක. හරිද මේක දිගපළල ඊටාම වැඩි. එතකොට මේ වගේ පින්තූරයක් පිටුවට ඇතුළත් කරාම වෙන්නේ ඔයාගේ පිටුව පුරා මේ පින්තූරය නිර්මාණය වෙනවා පිටුව විශාල වෙලා. අපි බලමු මේක රීෆ්‍රෙෂ් කරලා. ඔන්න පින්තූරයව බලන්න පිටුවට වඩා ගොඩාක් ලොකු පින්තූරයක් මේක. ඒකින්ද පිටුව විශාල වුණා දැන්. හැබැයි ඉරිවල සීමාව මෙතනින් නැවතිලා. ඒ පිටුවේ ප්‍රමාණය 100%නේ. දැන් පිටුවේ ප්‍රමාණය 100%ටත් වඩා වැඩි වෙලා තියෙන්නේ මේක. දැක නේද? පින්තූරයක් ඇතුළත් වෙන්න පිටුවට අන්න එහෙම විශාල වශයෙන් ඉතින්. ඇයි පින්තූරේ භෞතික ප්‍රමාණය ගොඩක් ලොකු හින්දා. මම ලොකු පින්තූරයක් ගත්තෙත් ඒකයි. දැන් අපිට මෙයාගේ ඇතුලේ උපලක්ෂණ ලියන්න පුළුවන් width එකට. width එක අපිට කියන්න පුළුවන් පික්සල් වලින් තව ටිකක් අඩුවෙන් පෙන්වන්න. දැන් මේ පින්තූරේ ඇත්තටම භෞතික ප්‍රමාණය මං කිව්වේ 2550යි ගානනේ තියෙන්නේ. එතකොට මේක මම 10 ගුණයක් පුංචි කරනවා නම් අපි එහෙම පින්තූරයක් පුංචි කරගන්නකොට ඒකේ පික්සල් රෙසොලූෂන් රේෂියෝ එකට තමයි ඒ කියන්නේ අපි කියන්නේ මේ අනුපාතයට අනුව තමයි ලොකු පොඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් පින්තූරේ කැත වෙනවා, තැලෙනවනේ. ඒකෙන්ද මම මේක 255 දිග පළල යටතේ 255ක width එකක් ඒ වගේම height එකක් 255ක දාලා මම මේක සේව් කරනවා. එතකොට ඔයාලට පෙනෙයි මේ පින්තූරේ ප්‍රමාණයෙන් පුංචි පින්තූරයක් බවට පත් වුණා. දැන් මේ පින්තූරේ ප්‍රමාණය කුඩයි කියන එක ඔයාලට පැහැදිලිනේ. ඔය විදිහට තමයි අපි මේකේ රේෂියෝ එක ලොකු කරගන්න ඕන. ඕන ගණන් වලින් ගන්න එපා. දැන් මේක නම් දිගපළල සමාන හින්දා මේක සමචතුරස්‍ර හින්දා දෙකටම සමාන අගයන් දුන්නාම හරි. තේරුණානේ දැන් මේක තව ටිකක් ලොකු කරන්න ඕන නම් ඔයා කරන්නේ 400යි 400ට හදා ගන්නවා. දිගපළල සමාන හින්දා ගැටලුවක් නැහැ. හැබැයි දිගපළල වෙනස් ඒවා අනිවාර්යෙන් පරිමාවට කරන්නම ඕන. දැන් මේ 400යි 400ට ඒත් ලොකු ගැටලුවක් නැහැ මේක දිගපළල සමාන එකක් හින්දා. තේරුණා නේද? දිගට සාපේක්ෂව පළල පරිමාණානුකූලව හරියට වැඩේ කරගත්තා නම් දිගපළල ලස්සනට ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙනම් වෙබ් පිටුවකට පින්තූරයක් අපිට ඔහම ඇතුළත් කරන්න පුළුවන්. බැරි වෙලාවත් මොන හොඳට අහගන්න මේ කතාව. බැරි වෙලාවත් දැන් මේ පින්තූර කොහෙද අපි ගබඩා කරලා තියෙන්නේ? අපි වෙබ් පාඩමේදී ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණය නෙමෙයි අර ඉන්ටර්නෙට් පාඩමේදී අපි ඉගෙන ගත්තා. අපි සේවාදායක පරිගණක කියලා જાතියක තමයි මේ හදන වෙබ් අඩවි ගබඩා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ෆෝල්ඩරේ ඇත්තටම මම හදාගෙන ඉවර වුණාට පස්සේ මේ ෆෝල්ඩරේ සේව් කරන්නේ කොහෙද? ඒ අදාළ වෙබ් අඩවිය. වෙබ් අඩවියේ තියෙන සේවාදායකේ. ඉතින් මේ අන්තර්ජාලයේ තියෙන දුර්වලතා හින්දා ඉන්ටර්නෙට් කනෙක්ෂන් ස්ලෝ වෙන හින්දා ඔය වගේ දේවල් හින්දා සමහර වෙලාවට පින්තූර වෙබ් පිටුවට ලෝඩ් නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ පින්තූරේ මොනවා හරි හේතුවක් හින්දා මේකෙන් ඩිලීට් වෙනවා. මම ඔන්න පින්තූරේ මොකද කරන්නේ ඩිලීට් කරනවා. right. මේ පින්තූරේ හරි මේක මම ඩිලීට් කරනවා. දැන් මම වෙබ් පිටුව ඕපන් කරාම පින්තූරේ එතනට ඕපන් වෙන්නේ නැහැ. ඔයාලට පේනවාද පින්තූරය සඳහා ඉඩක් වෙන් වෙලා තියෙනවා. නමුත් පින්තූරයක් එතන නැහැ. පසුබිමනේ පේන්නේ. දිගපල්ලට ඉඩ වෙන් වෙලා තියෙනවා. නමුත් පින්තූරේ ලෝඩ් වෙලා නැහැ. ඉතින් මෙහෙම ලෝඩ් නොවන වෙලාවක පින්තූරේ මොනවා හරි හේතුවකට ලෝඩ් නොවන වෙලාවක මෙතනට අපිට විකල්ප යමක් සිදු කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඒකෙදි ඉගෙන ගන්නවා විකල්ප වචනය කියලා එකක්. මේ විකල්ප වචනය අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් විකල්ප කියන්නේ ඕල්ටර්නේටිව් කියන වචනේ ගන්නෙ. එතකොට මෙතනට මම ALT ඕල්ටර්නේටිව් ටෙක්ස්ට් එකක් දානවා ALT කියලා දාලා මෙතන අපි දාමුකෝ ගෲප් ෆොටෝ කියලා.
group picture කියලා තියමු. කරලා මම සේව් කරනවා. දැන් පින්තූරේ ලෝඩ් නොවන වෙලාවක මම අර දීලා තියෙන විකල්ප වචනය මෙතන දර්ශනය වෙනවා. තේරුණා නේද? මෙතන විකල්ප වචනය දර්ශනය වෙනවා. හැබැයි පින්තූරේ ආපහු මෙතනට ආපුවාම අපි පින්තූරේ එතනට ගම්මු ආපහු. මම ඩිලීට් කරා මේක රීසයිකල් බින් එකේ නැත්තේ මම ඒක රෙස්ටෝර් කරගන්නම් ආපහු. දැන් මෙතන ඒ පින්තූරේ රීස්ටෝර් වෙලා තියෙනවා. හරි මේ තියෙන්නේ. එතකොට මේ පින්තූරේ දැන් වෙබ් එකේ අපිට බලා ගන්න පුළුවන්. දැනට පේන්නේ නැහැ. දැන් රීෆ්‍රෙෂ් කරාම ඔන්න මේ පින්තූරය ආයෙ මෙතනට එනවා. එතකොට පින්තූරයක් යම්කිසි වෙලාවක ලෝඩ් වෙන්නේ නැත්නම් ඒ වෙනුවට විකල්ප දෙයක් කරන්න තමයි විකල්ප වචනය නැත්නම් ඕල්ටර්නේටිව් ටෙක්ස්ට් එක අපි පාවිච්චි කරන්නේ. එහෙනම් පින්තූරයක් පිටුවකට ඇතුළත් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් උපලක්ෂණ කීපයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙතනට අපි align කියන එක දැම්මොත්. align කියන එක අපි font වලට ඊට පස්සේ HR වලටත් කතා කරන්නේ. මම align දාලා දැන් පින්තූරයක් වමට එකෙල්ල වෙලා තියෙනවා. මේක align අපි දකුණට ගන්න බලමු. දාලා මම මේක සේව් කරනවා. දැන් පින්තූරේ වලට පේනවා ඇති align එක හරහා දකුණට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට align කියලා attribute එකකුත් පින්තූරත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. align left, align center, එහෙම නැත්නම් align right මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි center tag එක නම් ඒකේ වැඩ කරන්නේ නැහැ. ඕමින්ද බලන්න. center අපේ center උසුලනේ පාවිච්චි කරොත් මැදට එනවා. හැබැයි align වලින් අපිට center වෙන්නේ නැහැ. ඔව්. center එක වැඩ කරන්නේ නැහැ. left right දෙක මේකට වැඩ කරනවා හැබැයි. අපිට දකුණට වමට ගෙනියන්න පුළුවන්. එතකොට මේ තමයි පින්තූරයක් පිටුවට ඇතුළත් කර ගැනීමට අපිට පාවිච්චි කරන්න පුළුවන් IMG උසුලනය සහ ඒකත් එක්ක ලියන්න පුළුවන් ඇට්‍රිබියුට් වර්ග. එකක් SRC ඒකෙන් තමයි පින්තූරේ පිටුවට ගේන්නේ. දිග සහ පළල නැත්නම් දිග සහ උස, විකල්ප වචනය සහ එක එල්ල කිරීම. HTML වලදී ඉමේජ් එකක් එක්ක center කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ ටෙක්ස්ට් වල වගේ. ඒකයි center වලින් මැදට ආවේ නැත්තේ. හරිද? අපිට ඒකට මැදට ගන්න ඕන නම් middle කියන එක පාවිච්චි කරන්න පුළුවන්. middle කියන අගය පාවිච්චි කරන්න පුළුවන්. middle වලින් අපිට පින්තූරයක් මැදට එක එල්ල කරගන්න පුළුවන්. line MIDDL අකුරු හරි ඔක තියෙනවා බොටම් එකමත් ලියන්න පුළුවන් මම හිතන්නේ බලමු පොඩ්ඩක් දාලා මම හිතන්නේ ඒවා සපෝට් නැති කමක් හරි මොකක් හරි ඇති left right නම් වැඩ කරනවා middle එක middle කියලා තමයි සාමාන්‍යයෙන් HTML වල ඔක ලියන්නේ
මොකද ඕවා ඔක්කොම දැන් අලයින්මන්ට් කරන්නේ අර CSS කියන භාෂාව පාවිච්චි කරලා. ඒකින්ද HTML වල ගොඩක් ඒවා දැන් පාවිච්චි වෙන්නේ නැහැ. අලුත් version වෙනකොට ඒවා වෙනස් වෙනවා. කමන්නේ අපි දැන්ට මෙතන left right ලියන්න පුළුවන් කියන එක ලියලා තියාගමු ඔය. තව මීට අමතරව මේ HTML පින්තූර වලට බෝඩ් එකක් ඇතුළත් කරන්න හැකියාවකුත් ඕගොල්ලොන්ට තියෙනවා. එතකොට අපි ඒකට බෝඩර් කියලා ලියලා බෝඩර් කියලා උපලක්ෂණයක් අපිට ලියන්න පුළුවන්. මේ උපලක්ෂණයත් එක්කම ඔයාලට පික්සල් වලින් බෝඩ් එකට ප්‍රමාණයක් දාන්න පුළුවන්. අපි පික්සල් 5ක විතර බෝඩර් එකක් දැම්මොත් සේව් කරලා බලමු. අපිට පේනවා ඇති සුදු පාට බෝඩර් එකක්. මේ බෝඩර් එක සුදු පාට වෙන්න හේතුව අපි ටෙක්ස්ට් කලර් එක සුදු දීලා තියෙන හින්දා. එතකොට පිටුවට ඇතුල් වෙන ගොඩක් જાති ඔහොම බෝඩර් එකකින් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ බෝඩ් එකේ පාට වෙනස් කරන්න ඕන නම් බෝඩ කලර් කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. බෝඩ කලර් කියන එක අපිට මෙතනට මම යටවලට ගන්න ඉඩමදි හින්දා HTML වලින් ඕක හරි ගියේ නැත්නම් ඉතින් බෝඩ කලර් එක අපිට දාන්න වෙන්නේ CSS වලින්. මේක හරියන්නේ නැහැ. ඒක බෝඩ කලර් එක පාවිච්චි කරන්න ඕන අපි මෙන්න මෙහෙම. ඒක ඕගොල්ලොන්ගේ සිලබස් එකේ නම් නැති එකක්. බෝඩ් එකට කලර් එකක් අපිට ඔහම දාගන්න පුළුවන්. බෝඩ කලර්. ඔයගොල්ලෝ බෝඩර් කියන උපලක්ෂණය ඇතුළත් කරන්න පුළුවන් තැනට එනකන් බලාගත්තා නම් ඇති. වර්ණය ඕනේ. මෙතනින් ඉවරයි කියලා හිතා ගන්න. මෙතන මේ ටික. රයිට් දැන් මම ඕගොල්ලන්ට පොඩි චූටි වැඩක් පෙන්නන්නම් මෙහෙම. මතකද මං ගාව පින්තූර සෙට් එකක් තිබුණා. මම මේ පින්තූර ටික ඔක්කොම කොපි කරලා ගන්නම්. මගේ පික්චර් ෆෝල්ඩර් එක ඇතුලේ තිබ්බ පින්තූර ටික ඔක්කොම හරිද? මෙන්න මේ පින්තූර ටික ඔක්කොම මම කොපි කරලා ගන්නම්. මගේ වෙබ් ෆෝල්ඩර් එක ඇතුළට ඒකේ ඉමේජ් ෆෝල්ඩර් එකට. ඔක්කොම ඕනේ 10ක් විතර ඒත් මම දා ගන්නවා. හරි. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි කීපයක් මම ගත්තා. කීපයක්ම ගත්තා කියලා හිතන්න ගොඩක් තියෙනවා දැන්. ඊට පස්සේ මම මේ හැම පින්තූරයක්ම රීනේම් කරගන්නවා මට ලේසියට මේක 1 කියලා. ඊට පස්සේ මේක 2 කියලා. ඊට පස්සේ මේක 3. ඊට පස්සේ මේක 4 කියලා. 10ක් මම ගන්නම් 5 6 7 8 9 පින්තූර 10ක් මම ගත්තා. හරි. මම මේ පින්තූර 10ම අරගෙන මෙන්න මෙහෙම කෝඩ් ටිකක් ලියා ගන්නවා. මම මේකේ මේ ෆොන්ට් කියලා තියෙන තැන කෝඩ් එක අයින් කරනවා. මා කිව්ව එක හැමම තියෙන්න ආරිනවා. IMG SRC මම width height විතරයි ගන්නෙ. අනික ඒවා ගන්නෙත් නැහැ. IMG SRC මම width height විතරයි ගන්නෙ. ඔන්න ඔහොම එකක් ගන්නවා. ඊට පස්සේ මම අර පින්තූරේ වල මේ පින්තූර සාමාන්‍යයෙන් ඔක්කොම full HD පින්තූර 1920 1800. බණ්ඩේ මෙන්න මේක වෙනස් 4 වෙනි එක වෙනස් 5 වෙනි එකත් වෙනස් පහ අපි අර බෑග්ග්‍රවුන්ඩ් එකට දාපු පින්තූරේනේ 5. ඒකට 5 රීනේම් වෙන්න ඕන ඉමේජස් විදිහට. ඒක මං අතින් වෙනස් වෙලා. ඉමේජස් විදිහට 5 රීනේම් වෙන්න ඕන. 4 වෙනි පින්තූරේ සයිස් එක වෙනස් හින්දා මම ඒක ඩිලීට් කරනවා. ඩිලීට් කරලා මේ ඒ සමාන සයිස් එකේ පින්තූරයක් මම 4ට දානවා. 4
ඊට පස්සේ පහත් ඕන මට ආයේ මම සයිස් එක ගන්න ඔක්කොම 1920 1080 මේක 5 ඊට පස්සේ 6 සයිස් එක හරි 7 සයිස් එක වෙනස් මම 7ක් ඩිලීට් කරනවා මම එකම සයිස් එකෙන් පින්තූර ගන්නෙ ඒකට මම 7ටත් පින්තූරයක් තෝරගන්න ඕන මේක 7 ඊට පස්සේ 8 වෙනි එකේ දිග පළලත් හරි 9 දිග පළල වෙනස් ඒකත් මම ඩිලීට් කරන්න 10 වෙනස් මේවා වෙනස් මේවා ඔක්කොම වෙනස් මම ආපහු තව මම පින්තූර ඔන්න 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා හරි 9 වෙනකන් ගන්නම් ඒ ඇති 9 රේෂියෝ හරියන්නයි මම එකම ගානින් ගත්තේ නැත්නම් රූප කැලිලා වගේ යන්නේ හින්දා අපිට තව එකක් වගේ නම් දාගන්න පුළුවන් චුට්ටක් වෙනස් වුණාට එච්චර ගැටලුවක් නැහැ මේක 10ට ගන්නම්කෝ මම right ඊට පස්සේ මම මෙන්න මෙහෙමයි කෝඩ් එක ලියන්නේ img src 1.jpg එක දැන් මේවා සයිස් එක කොහමද තියෙන්නේ මේවා සයිස් එක අපි බැලුවොත් තියෙන්නේ 1920 1080 ඒ කියන්නේ මේක 10 ගුණයක් පුංචි කරොත් 192 108 මම 192 108 ප්‍රමාණයට පින්තූරය දාගන්නවා හරිද 192 108 ප්‍රමාණයට මේක ඇත්තටම පුංචි වැඩි මම තව චුට්ටක් ලොකු කරගන්නම් පස්සේ මේ බලන්න ඔයාට පින්තූරය එනවා පෙනෙයි මෙහෙම දැක්කද ඒ ගාන ගැටලුවකුත් නැහැ ඉතින් මම එහෙම ගන්නම්කෝ ඒක දැන්ට ඊට පස්සේ එහෙමම තියන්න හරි මොකෝ ඒ සයිස් එකට මෙතන අපි පින්තූර 10ක් දාගෙන තියෙනවා මම ඒ 10ම මෙතනට කොපි කරලා ගන්නවා ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේවා ඔක්කොම 1jpg 2jpg 3jpg ඊට පස්සේ 4jpg 4jpg මේක 5jpg මේක 6 මේක 7 මේක 8 මේක 9 සහ මේක 10jpg තව පින්තූර ගොඩාක් දාන්න පුළුවන් හරි මම මේ සෙට් එකේම ඕනනම් කොපියක් ආයෙ දානවා ඒතකොට පින්තූර මං ගාව 20ක් තියෙනවා එකම පින්තූරේ තමයි දෙපාරක් රිපීට් වෙලා තියෙන්නේ ඒක ගැටලුවක් නැහැ මම මේක සේව් කරනවා දැන් බලන්න වෙබ් එක දිහා එක පින්තූරයක් වැඩ කරන්නේ මොකක් හරි එකේ වචන වෙනස් වෙලා ඉතින් ඔයාලට පේනවා ඉතින් පික්චර් ගැලරි එකක් මේ මෙන්න මේ පින්තූරේ වැඩ කරන්නේ නැහැ කියන්නේ එක අංකයක් අපි අතින් මිසින් වෙලා ඇති අතර අර ගොඩේ 1 2 3 4 5 6 7 8 9 10 එක පින්තූරයක් ඕපන් වෙලා නැහැ කෝකද කියලා හොයන්න වෙන්නේ අපිට හරියටම රූප දෙක බලලා මෙන්න මෙයාටයි අතර තියෙන එක. ඒ කියන්නේ දෙවනි පින්තූරේ වෙන්න ඕන. මෙන්න මේ පින්තූරේ. ඒක JPEG එකක්. ඒක JPG නෙමෙයි. ඒකින්ද මම ඒක රීනේම් කරගන්නම් JPG කියලා. ඒකයි ඒක ඇවිල්ලා නැත්තේ. දැන් හරියයි. හරි. දැක්ක නේද? දැන් අපිට ඒක පික්චර් ගැලරි එකක් විදිහට දැන් නිකන් ගේම්ස් මොනවා හරි පබ්ලිෂ් කරන්න අපි වෙබ්සයිට් එකක් හදනවා නම් ඒ වෙබ්සයිට් එකේ උඩින් ඔය විදිහට ගේම් වල වර්ල්පේපර් බාර් එකක් යනවනම් ලස්සනයි වෙබ් එකනේ. ඉතින් අන්න එහෙම එකක් අපිට හදාගන්න පුළුවන් HTML පාවිච්චි කරලා. දැන් ඒ වගේ වැඩ කරලා ඉතින් අපිට පිටුව ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අපි ඔය කතා කරේ මොනවා ගැනද?
පින්තූරයක් පිටුවට ඇතුළත් කරන හැටි විවිධ ආකාරයෙන් ඔන්න අපි පින්තූර ඇතුළත් කරානේ පිටුවට. එතකොට පින්තූරයකට ඇතුළත් කරද්දී දිග පල්ල හදන්න පුළුවන් වගේම අපි තව කතා කරා පින්තූරයකට අපිට විකල්ප වචනයක් දෙන්න පුළුවන්, අලයින්මන්ට් එක හදන්න පුළුවන්, බෝඩ් එකක් දාන්න පුළුවන් කියලාත් අපි කතා කරා. ඉතින් අර උඩේවටත් බෝඩ් එහෙම දාලා ගත්තා නම් මේවා හරි ලස්සනට මූව් වෙනවා බලා ගන්න පුළුවන්. අපි යමු තව දෙයකට. මම මේ අපේ වෙබ් එකේ පසුබිම අයින් කරගන්නම්. මොකද මේ පසුබිම තියෙද්දි අපිට සමහර වචන හරියට පැහැදිලිව පේන්නේ නැති හින්දා මම පසුබිම දාපු පින්තූරය අයින් කරගන්නවා. බ්ලැක් තියෙන්න අරිනවා පසුබිම අකුරු කොහොමත් සුදුවෙන් පේන හින්දා. අපි ඊළඟට කතා කරන්න යන්නේ HTML වල ලයිස්තු නිර්මාණය. HTML වලින් අපි කොහොමද ලයිස්තුවක් නිර්මාණය කරන්නේ? ලිස්ට් එකක්. මේ ලිස්ට් කියලා කියන්නේ HTML වල තියෙන විශේෂ පහසුකමක්. අපි ගාව තියෙන ගොඩක් දේවල් අපිට ලස්සන කරගන්න නැත්නම් සංවිධානය කරගන්න ලිස්ට් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ වෙබ් එක දැන්ට ওই විදිහට තමයි තියෙන්නේ. එහෙනම් මොනවද මේ ලිස්ට් කියන්නේ? HTML වල ලයිස්තු වර්ග 3කින් දකින්න හම්බ වෙනවා. අපිට HTML ලයිස්තු යටතේ පොඩි සටහනක් දාගන්න HTML ලයිස්තු ප්‍රධාන වර්ග 3කි. එතකොට පළවෙනි જાතිය අපි කතා කරන්නේ අනුපිළිවෙලක් සහිත ලයිස්තු. අපි ඒවට ඉංග්‍රීසියෙන් කියනවා ordered list කියලා. අනුපිළිවෙලක් සහිත ලයිස්තු වලට අපි කියනවා ordered list කියලා. දැන් මේ order list එකක් පිළියෙල කරන්න අපි පාවිච්චි කරනවා OL කියන ටැග් එක. අනුපිළිවෙලක් සහිත ලයිස්තු. ඒතර අනුපිළිවෙලක් සහිත ලයිස්තු නිර්මාණය කරද්දී OL කියන ටැග් එක යටතේ අපි තව ටැග් එකක් පාවිච්චි කරනවා LI කියලා. එතකොට OL වලින් කියන්නේ order list එකක්, LI වලින් කියන්නේ list item. මම මොනවා හරි ටිකක් මෙතනට දානවා 1 කියලා list item එකක්. list item එක ඉවරයි. දැන් තව list item එකක් දානවා 2 කියලා. ඒ list item එක ඉවරයි. තව list item එකක් දානවා 3 කියලා. ඒ list item එකත් ඉවරයි. ඔන්න ඔහොම දාන්න පුළුවන්. දාලා අපිට මේ order list එක ඉවර කරන්න පුළුවන්. දැන් මම මේක සේව් කරනවා. කරලා අපි මේ පිටුවට ගෙනල්ලා බැලුවොත් මෙන්න මෙහෙම ලයිස්තුවක් නිර්මාණය වෙනවා. ඒතකොට ලයිස්තුව හැදිලා තියෙන 1 2 3 කියන අංකන ක්‍රමයක් යටතේ කියන එක ඔයාලට පැහැදිලිනේ. එහෙනම් අපි ඒක ඉස්සෙල්ලාම ලියාගමු. මෙහෙම තමයි ලයිස්තුව නිර්මාණය කරන්නේ. order list අනුපිළිවෙලක් සහිත ලයිස්තු කියලා අපි මේවට කියනවා. දැන් ඊළඟට කතා කරන්න පුළුවන් මේ ලිස්ට් එකක 1 2 3 වෙනුවට අපිට මොනවද තව ලියන්න පුළුවන් જાති. එහෙම වුණොත් අපි මේ OL කියන එකත් එක්ක OL type කියලා උපලක්ෂණයක් පාවිච්චි කරනවා. දාලා මෙතනට අපිට දාන්න පුළුවන් දේවල් තියෙනවා. එක්ක මෙතනට 1 දාන්න පුළුවන්, එක්ක මෙතනට capital A දාන්න පුළුවන්, එක්ක මෙතනට simple A පුළුවන්, එක්ක මෙතනට simple I පුළුවන්, එහෙම නැත්නම් මෙතනට capital I පුළුවන්. ඔන්න දාන්න පුළුවන් જાති. අපි එතකොට උදාහරණ විදිහට බලමු කීපයක්. හරි. එකයි දෙකයි තුනයි හතරයි පහක් අපි ගත්තා. පළවෙනි එක මම 1 කියලා දානවා. දෙවෙනි එකට මම capital A කියලා දානවා. තුන්වෙනි එකට මම simple A කියලා දානවා. හතරවෙනි එකට මම simple I දානවා. සහ පස්වෙනි එකට මම capital I දානවා. සේව් කරා. ඔක්කොම එකපාර අපිට බලන්න පුළුවන්. පළවෙනි එක කොහොමත් ඩිෆෝල්ට් විදිහට එන්නේ. මොකද මේ දාලා තියෙන අගේ වැරදීනේ මෙහෙම. මෙහෙම දාන්නේ නැහැනේ. අපි එකනේ දාන්නේ. ඒකින්ද ඒ පළවෙනි එක ඔය අමතක කරන්න ඊළඟ එකේ ඉඳලා. එක දැම්මොත් ඒත් ඉලක්කම්ම තමයි. නොදා හිටියත් ඉලක්කම්ම තමයි. අනුපිළිවෙලක් නිර්මාණය වෙන්නේ ඉලක්කම් වලින් 1 2 3 විදිහට. capital A දැම්මොත් ABC ලයිස්තුවක්. simple A දැම්මොත් simple ABC ලයිස්තුවක්. simple I දැම්මොත් lower roman කියන ආකාරයට රෝම ඉලක්කම්. capital I දැම්මොත් upper roman කියන ආකාරයට රෝම ඉලක්කම්. මෙන්න මේ ආකාර පහෙන් අපිට අනුපිළිවෙලක් සහිත ලයිස්තු නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ වැඩේට ඔයාලට මෙන්න මෙහෙම කෝඩ් එක ලියන්න පුළුවන්. දැන් අපිට ඕන ලයිස්තුවක් අතරමඟින් පටන් ගන්න. අපිට පුළුවන් start කියලා ඇට්‍රිබියුට් එකක් පාවිච්චි කරන්න. ලයිස්තුවක් අතරමඟින් පටන් ගන්නවා නම්
අතරමඟින් කියන්නේ දැන් 1 2 3 නැතුව අපිට අයිටම් එක 5න් විතර පටන් ගන්න ඕන. එතකොට මම මෙතන දානවා start කියලා දාලා සමාන ලකුණ දාලා මේක ඇතුලේ මම දානවා පස්වෙනි අයිටම් එකෙන් පටන් ගන්න කියලා. දැන් මම සේව් කරනවා. බලන්න එතකොට මේක පටන් ගන්න තියෙන්නේ 5 6 7 විදිහට. දැන් මට ABC list එකක් A වලින් නැතුව පස්වෙනි ඉංග්‍රීසි අකුරේ ඉඳලා පටන් ගන්න ඕන. එතකොට අපි දාන්නේ හොඳට මතක තියාගන්න මේක start කියලා දාලා මෙතනට පස්වෙනි ඉංග්‍රීසි අකුර E කියලා නෙමෙයි. නිකම්ම පහම තමයි ඒත් දාන්නේ. එතකොට පටන් ගන්න ඒක E වලින්. පස්වෙනි එකෙන් පටන් ගන්න කියලා තමයි කියන්නේ. එතකොට E වලින් පටන් ගන්න. මම ඒ ඔක්කොටම දාලා පෙන්නන්නම්. මේකටත් අපිට දාන්න පුළුවන් පස්වෙනියට පටන් ගන්න. මේකටත් අපිට දාන්න පුළුවන් පස්වෙනියට පටන් ගන්න. මේකටත් අපිට දාන්න පුළුවන් පස්වෙනියට පටන් ගන්න කියලා. එතකොට ඔයාලට පේනවා ඇති. පස්වෙනි එකේ ඉඳලා පටන් ගන්න. ඕනම ගානකින් එහෙම පටන් ගන්න පුළුවන්. හැබැයි රෝම ඉලක්කම් වලින් ඇතුළත් කරද්දී මට මතක හැටියට වැඩි උපරිම දාන්න පුළුවන් රෝම ඉලක්කම් 3999 වෙනකන් විතරයි වෙන්න ඕන. ඊට වඩා වැඩි සංඛ්‍යා පාවිච්චි කරන්න බෑ. කියනවා මෙතනට 3999න් පටන් ගන්න කියලා කිව්වොත් 3999ට රෝම ඉලක්කම ඇවිල්ලා තියෙනවා 4000 ඉඳලා එන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින්. ඒකින්ද රෝම ඉලක්කම් සපෝට් කරන්නේ එච්චරයි. ඉතින් ඒකත් නිකන් මම මේ වැඩිපුර දෙයක් විදිහට මතක තියාගන්න කිව්වේ. ඉංග්‍රීසි අකුරු වලදී විශේෂ දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි අකුරු දැන් ABC විදිහට යනකොට මම මේ 5න් පටන් ගන්න කියන එකෙන් අදහස් කරන්නේ E අකුරෙන් පටන් ගන්න. එතකොට මම කියනවා 25න් පටන් ගන්න කියලා. එතකොට මොකක් වෙයිද? එතකොට 25 වෙනි ඉංග්‍රීසි අකුරෙන් පටන් ගන්නවා Y 25 26 Z 27 කියලා කියන්නේ එතකොට AA. එතකොට AA AB AC AD එහෙම යන පිළිවෙලක් ඒක එනවා. එතකොට අපිට ටිකක් ඈතට ගියොත් අපි බලමු 25000 වෙනි ඉංග්‍රීසි අකුරේ ඉඳලා පටන් ගන්න කියලා දුන්නොත් අපි එතකොට ඒක හැදෙන්නේ AJYN AJYO AJYP අර වාහන වල නම්බර යනවා වගේ තමයි ඒ පිළිවෙල යන්නේ. ඉතින් එච්චර දිගට යන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් අර ABCD විදිහට Z වලට පස්සේ AAABACAD එහෙම යනවා AZ වෙනකන් ඊට පස්සේ BABBBC එහෙම යනවා. එහෙම අන්තිමට Z වුණාම AAA කියලා පටන් ගන්නවා. මෙතනට අපි දාලා බැලුවොත් ටිකක් ලොකු ගානක් නේ XFD XFE XFE XFF එහෙම යන්නේ. ඒ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මතක තියාගන්න ඕන දෙයක් අපිට අතරමඟින් ස්ටාර්ට් කරන්න ඕන නම් ස්ටාර්ට් කියලා ඇට්‍රිබියුට් එකක් එක අගයක් දාන්න පුළුවන්. හැබැයි ඒක ඉලක්කම් වලින් ලිව්වත් ඉංග්‍රීසි අකුරු වලින් ලිව්වත් ලියන්නේ පස්වෙනියට නැත්නම් ඒ අදාළ ස්ථානය මොකක්ද කියන එක විතරයි අපි ලියන්නේ. එකක් ලියාගන්න උදාහරණයක් විදියට. ලයිස්තුවක් අතරමඟින් ආරම්භ කිරීම. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අනුපිළිවෙලක් සහිත ලයිස්තු ගැන. අනුපිළිවෙලක් රහිත ලයිස්තු ගැන. එතකොට මම මේකෙදි OL වෙනුවට UL කියලා එකක් පාවිච්චි කරනවා. UL කිව්වහම මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? unordered list. එතකොට වෙනස් වෙන්න එච්චරයි. ඔන්න අනුපිළිවෙලක් රහිත ලයිස්තුවක් බලන්න කොයි වගේද කියලා. මේ තියෙන 33කින් ඇවිල්ලා. එහෙනම් අනුපිළිවෙලක් රහිත ලයිස්තු කියලා මේ කෝඩ් එක ලියා ගන්න පුළුවන්. දැන් අපිට ඕන නම් මේකෙත් ඔය ඉස්සරහ තියෙන තිත්තාකෘතිය වෙනස් කරන්න අපිට විවිධ ටයිප් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඒතර UL ටයිප් විදිහට අපි ඔය තිත ඇවිල්ලා තියෙන ටයිප් එකට කියන්නේ ඩිස්ක් කියලා. ඒ කියන්නේ මෙහෙම අපි ලිව්වා කියලා වෙනසක් ඔයාලට දකින්න හම්බෙන්නේ නැහැ. ඒත් ඒ වගේම තමයි. ඩිස්ක් එකට අමතරව අපිට ලියන්න පුළුවන් තව ටයිප් වර්ග දෙකක් තියෙනවා. ටයිප් ඕන තරම් දාන්න පුළුවන් අර මං කලින් කිව්ව CSS කියන ක්‍රමය පාවිච්චි කරලා. නමුත් HTML වලදී අපිට ඍජුවම පාවිච්චි කරන්න පුළුවන් disk, ඒ වගේම square කියන එක, ඒ වගේම circle කියන එක. ඔන්න ඔය වර්ග තුනෙන් අපිට bullet type දාන්න පුළුවන්. මට පේනවා ඇති disk එක කියන්නේ තිතක්, square එක පුංචි කොටුවක්. මේක පොඩ්ඩක් අපි zoom කරගත්තොත් ඔයාලට හොඳටම පේනයි. සහ circle එක රවුමක්. මේක මැද හිස් විදිහට තියෙන එක. එහෙනම් මෙන්න type කියන උපලක්ෂණයෙන් වෙනස් කරලා තියෙන හැටි අපිට ලියන්න පුළුවන් අගයන් විදිහට ඔයාලට ඇල ඉරි දදා ලියන්න පුළුවන් disk එක square එක සහ circle එක දාන්න පුළුවන්. මම උදාහරණ තුනකින් ඒක පෙන්වනවා. ඒකත් ලියා ගන්න.
රයිට්. එතකොට අපිට අනුපිළිවෙලක් රහිත ලයිස්තු නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒවා අතරමඟින් පටන් ගන්නවා කියලා එකක් නැහැනේ. ඒවා ওই විදිහටම තමයි ලියන්නේ. මෙතන වචන විතරයි අපිට වෙනස් කරන්න පුළුවන්. ටයිප් එක ලිව්වේ නැත්නම් අපි UL විතරක් දැම්මොත් තිතෙන් තමයි ලිස්ට් එක පටන් ගන්න. ඊට ලයිස්තු වර්ගයේ විදිහට අපි කතා කරමු මට්ටම් කිහිපයක ලයිස්තු. අපි ඒවට කියනවා මල්ටි ලෙවල් ලිස්ට් නැත්නම් ඩෙෆිනිෂන් ලිස්ට් කියලාත් කියනවා. එතකොට මේ ඩෙෆිනිෂන් ලිස්ට් එකක් හදන්න අපි DL කියලා ටැග් එකක් පාවිච්චි කරනවා. DL කියන ටැග් එක යටතේ මම පොඩ්ඩක් ඉස්සරහට අරගෙන අනික් ටික ලියන්නම්. ඒකේ අර මට්ටම් ටික වෙනස්ව අඳුර ගන්න ඕන හින්දා definition title කියලා જાතියක් ලියනවා. මම ඒකට දාන්නම්කෝ puts කියලා definition title. ඒ වගේම definition data කියලා જાතියකොත් අපි පාවිච්චි කරනවා. ඒවට අපි කියනවා DD definition data. මම මේකෙදී මෙහෙම වචන දෙකක් ගන්නම්. rice කොත්තු කියලා මම දාන්නම්කෝ. එතකොට එක ටයිටල් එකක් foods කියලා, තව ටයිටල් එකක් මම දාන්නම් drinks කියලා. DT දාලා ඉන්න ඕන. DT definition title. ඒකේ drinks කියලා ටයිටල් එකක්. ඒ ටයිටල් එක ඉවර වෙනවා. ඒක යටතේ මම මෙතනට දානවා තව definition data දෙකක්. එකක් දාමු අපි T කියලා. තව එකක් දාමු අපි. ඔයගොල්ලෝ මෙහෙම මේ හිස්තැන් තියලා ලියන්න අවශ්‍ය නැහැ. මම ඒ අර මට්ටම් ටික වෙනම අඳුර ගන්න ඕන හින්දායි ওই විදියට දැම්මේ. DD කියලා දාමු. දැන් අපි definition list එක ඉවර කරනවා. දැන් අපි මේක සේව් කරලා බැලුවොත් ඔයාලට පෙනෙයි මට්ටම් කිහිපයක ලයිස්තුවක්. ටයිටල් තමයි මේ තියෙන්නේ. ඒවට කිසිම සංකේතයක් මුලට එන්නේ නැහැ. එතකොට food කියලා එකක්, ඒක යටතේ data දෙකක්. ආයි drinks කියලා එකක්, ඒක යටතේ data දෙකක් විදිහට data නිර්මාණය වෙනවා. ඉතින් මෙන්න මේ ආකෘතිය තමයි definition list එකක අපිට දකින්න හම්බෙන්නේ. මට්ටම් කිහිපයක ලයිස්තුවක්. ඔන්න ඒකටත් උදාහරණයක් තියෙනවා. ඉතින් අපිට HTML වල අද කතා කරපු දේවල් ටික පදනම් කරගෙන පිටුවක සෑහෙන වැඩ ටිකක් කරන්න පුළුවන්. පින්තූර ඇතුළත් කරලා නේද? ගොඩක් වැඩ කරන්න පුළුවන්. තව HTML වල සුළු කොටසක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ලින්ක් හදන හැටි, ඒ වගේම ටේබල් හදන හැටි. ටේබල් හදන ක්‍රමය පාවිච්චි කරලා අපිට පිටු බෙදන්න එහෙම පුළුවන්. ඉතින් අපි ඒක අපේ ඊළඟ ලෙසන් එකේදී සාකච්ඡා කරමු. ඒතකොට දැනට අපි HTML වල මූලික ගොඩාක් දේවල් ඉවර කරගෙන ඉවරයි මෙතනදී. දැන් ඔයගොල්ලන්ට උත්සාහ කරලා බලන්න පුළුවන් පින්තූර දාලා එක එක වර්ණවල අකුරු ඉරි පාවිච්චි කරලා පසුබිම් වර්ණ කරලා රූප ඇතුළත් කරලා නේද? ලයිස්තු පාවිච්චි කරලා ලයිස්තු පදනම් කරගෙන පින්තූර වුණත් ඔයාලට ලියන්න පුළුවන් දැන්. ඔතන ෆුඩ්ස් කියලා ලියන්න නැතුව ඕක ඇතුලේ IMG SRC එකක් ලියුවම පින්තූරයක් ලයිස්තුවක් විදිහට පෙළ ගස්ස ගන්න පුළුවන් ඔයාට. අන්ऑඩර් ලිස්ට් එකක පින්තූර පෙළ ගස්ස ගන්න පුළුවන්. ඒතර ඔය පින්තූර ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට තව මේ බටන් වගේ දේවලුත් දාගන්න. මම ලබන සතියේ ඕගොල්ලන්ට ඊළඟ ලෙසන් එකෙන් කියලා දෙනවා අපි අර වෙබ් පේජස් වල උඩ බටන් සෙට් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා පින්තූර පාවිච්චි කරලා. නමුත් අර ක්ලික් වෙන જાතියේ ක්ලිකබල් බටන් හදන විදිය මම කියලා දෙන්න යන්නේ නැහැ. ඒක HTML වල ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙන එකක්. ඉතින් ඕගොල්ලෝ සිලබස් එකට අදාළව මම ලස්සන බටන් ටිකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලාත් ඊළඟ ලෙසන් එකේදී කියලා දෙනවා. එතකොට අපි ඊළඟ ලෙසන් එකේ බලමු පිටුවක් බෙදාගන්නේ කොහොමද? අපේ කන්ටෙන්ට් නැත්නම් සන්දාරය කළමනාකරණය කරන්න පිටුවක් බෙදන්නේ කොහොමද? පිටුව අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? ලින්ක් නිර්මාණය කරලා පිටුවකින් තව පිටුවකට යන්නේ කොහොමද? සහ බටන් සහිත වෙබ් පිටු ආකෘතියක් නිර්මාණය කරන්නේ කොහොමද? හැම පිටුවලටම යන්න පුළුවන් විදිහට. එතකොට වෙබ් පිටුවක් අවසන් කරන්න වෙබ් අඩවියක අවසාන කොටස ලබන සතියේ ලෙසන් එකට සම්බන්ධ වෙනවා.